ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය Live at 12 සමගින්. අදත් Live at 12 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. දේශපාලන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනපති තවත් ත්‍රිපුද්ගල කොමිසමක් පත් කරයි. ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තීරණය කොමිසම අතේ. වරාය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක්. වෘත්තීය සටන තවදුරටත්. වලපනෙන් දෙවන වරටත් භූචලනයක්. රිච්ටර් මාපකයේ ඒකක දෙකක් ලෙස සටහන් වෙයි. සොයන් නිරෝධායනය කඩ කරන්නන් සොයා හෙට සිට විශේෂ පොලිස් මෙහෙයුමක්. පින්නවල දෙහිවල සහ රිදීගම සත්වෝද්‍යාන හෙට සිට යළි විවෘත කෙරේ. ඉඟුරු අස්වැන්නට මිලක් නොමැතිව ලතවෙන දඹුල්ලේ ගොවීන්. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. ඒ අනුව වරාය අධිකාරිය සපයනු ලබන සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සැලකිල්ලට ගනිමින් කටයුතු කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයෙන් දක්වා තිබෙනවා. මේ අතර වරාය සේවකින් ආරම්භ වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද තෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ කළමනාකාරීත්වය යටතේ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා කොළඹ වරාය ඇතුළු ප්‍රධාන වරායන් ඉදිරිපිට පෙරේදා සිට පැවති උද්ඝෝෂණ වලින් අනතුරුව වරාය සේවකින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණා. අනතුරුව පැවති සාකච්ඡාවකදී ඔවුන් තීරණය කළේ ලබන සඳුදා සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පුළුල් කිරීමටයි. මේ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ඊයේ රාත්‍රී අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 16 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තියට අනුවයි. ඒ අනුව වරාය අධිකාරිය සපයනු ලබන සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සැලකිල්ලට ගනිමින් කටයුතු කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. කෙසේ වෙතත් සිය ඉල්ලීම් වලට නිශ්චිත පිළිතුරක් ලැබෙනතුරු ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර නොකරන බව වරාය වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළා. මේ අතර වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මීට පෙර කොරෝනා වසංගත තත්ත්වයත් සමග වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට කටයුතු කළ අතර ඊයේ නිකුත් කරනු ලැබුවේ ඊට අදාළ ගැසට් නිවේදනය බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේද වරායේ වෘත්තීය සමිති සමග සාකච්ඡා කළ බවයි. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතු ඇති ගැටලුව පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේදී පැවති අතර ලබන සඳුදා දිනේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉදිරිපත් වීමට නියමිත බව කියන කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් සහ ඊට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා මේ සාකච්ඡාව කැඳවා තිබූ බව වාර්තා වුණා. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද දිනේත් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදහස් පළ කළා. නැගෙනහිර ජාතිය පිළිබඳව UMP කිව්සුමක් ගැහුවනම් ඔය අනම්මනම් කියෝ ඉන්නේ මොකටද? එහෙනම් මේකත් ගිවිසුම කැන්සල් කරන්න පුළුවන් ආණ්ඩුවට. අපිට සල්ලි නැත්නම් අපිට මේක දියුණු කරන්න බැරි නා මේ වාගේ රටවල් එක්ක එකතු වෙලා සංවර්ධන කරනවා නම් ඒක හොඳ වැදගත් මේක එතන අපි සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා මම මේ වෙලාවට කියන්න කැමතියි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතා පැහැදිලිව ජාතියට කියලා තියෙනවා මොනම හේතුවක් නිසාවත් නැගෙනහිර පර්යන්තේ විකුණන්නෙත් නැහැ බදු දෙන්නෙත් නැහැ සක්විති රජකම ලැබුණත් මේ රට පාවා නොදෙන ජාතික නායකයෙක් විදියටයි ගෝඨාභය රාජපක්ෂ පිළිගන්නේ කියන එක මතක් කරගන්න. මං හිතනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේකට මහජනතාව කැමති ඒ උත්තරය එතුමා ලබා දෙයි කියලා හෙට. මොකද අපිට ජැටිය විකුණන්න ඕනේ නැහැනේ. ජැටිය කියන්නේ හොඳ ආදායමක් කියන තැනක්. ස්මාර්ට් දැක්කා ටීවී එකේ පක්ෂ 10ක එක්කවලා තියෙනවා. ඒ ආණ්ඩු පක්ෂයේ අය. ඉතින් ආණ්ඩු පක්ෂයේ අයම තමයි තීරණ ගන්නෙත්. ආණ්ඩු පක්ෂයේ අයම තමයි ඒක ආපහු ඉල්ලාස් කරගන්නේ. ඉතින් ඒක මේ හරියට නිකන් ටෙලිනාට්‍යයක් වගේ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බදු දීමක් හෝ විකිණීමක් සිදු නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවේදී. අත්වශයෙන්ම විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි ඒ කාටවත් දෙන්නෙත් නැහැ. විකුණන්නේවත් නැහැ. බදු දෙන්නේවත් නැහැ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නේ වෘත්ති සමිතිත් ඒක දන්නවා. අපි බොහොම පැහැදිලිව වෘත්ති සමිතිය වලට කියන්නේ අපි කිසි විටක ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ. එහෙම දෙනවද කියලා. ඉතින් ඒක ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අපි කීයටවත් දෙන්නෙත් නැහැ. වැඩ වර්ජන කරන දෙයක් නැහැ. මට ඇවිල්ලා කිව්වනම් මම ඇත්ත පැහැදිලි කරලා දෙනවා. ඉතින් බොහොම මොකද කැබිනට් මණ්ඩලයේ ඉන්න වැඩි දෙනාගේ
මම හිතන්නේ 100ක් 99ක් ඉන්නේ විකුණන්න ඕන නැහැ කියන පදනමේ. මම ජනාධිපතිතුමාත් ඒ මතයෙන් හැර පිට මේ දීපල විකුණන්න අපේ ප්‍රතිපත්තිය නෙවෙයිනේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. ඒ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න නෙවෙයි අපිට බලය දීලා තියෙන්නේ. දේශපාලන පරිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ කොමිසමේ වාර්තාවේ නිර්දේශ කීපයක් ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති කැබිනට් තීරණයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. ඒ සඳහා මේ වන විටත් නීතිඥ උපදෙස් ලබා ගනිමින් සිටින බවයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ. දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසම විසින් ඉකුත් ආණ්ඩු සමයේ ක්‍රියාත්මක වූ ජාතික විධායක සභාව දූෂණ විරෝධී පෙරමුණ හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය ඇතුළු ආයතන කිහිපයක ක්‍රියාකාරීත්වය නීති විරෝධී බවට තීරණය කර තිබෙනවා. එමෙන්ම ඊට වගකිව යුතු එවකට අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, චම්පික රණවක සහ මංගල සමරවීර ඇතුළු පිරිසකට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවටයි නිර්දේශ කර තිබෙන්නේ. මේ අතර පුද්ගලයින්ට සිරදනුවම් නියම කර ඇති නඩු තීන්දු කිහිපයක් පිළිබඳව නිර්දේශද ඊට ඇතුළත්. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළව ඉකුත්දා කැබිනට් තීරණයක්ද ගනු ලැබුවා. එම තීරණය අභියෝගයට ලක් කරමින් නඩු පවරන බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්වර්ණවාහිනියට පැවසුවේ. මේ අතර අදාළ දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසම නිර්දේශ කර ඇති පරිදි ඉකුත් ආණ්ඩු සමයේ ව්‍යවස්ථාවට පටහැනි ලෙස ජාතික විධායක සභාවක් පත් කිරීම, නීති විරෝධී ලෙස දූෂණ විරෝධී පෙරමුණ හරහා පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කිරීම ඇතුළු කරුණු සොයා බලා නිර්දේශ ලබා ගැනීමට ජනාධිපතිවරයා කොමිසමක් පත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉහත ආකාරයෙන් උල්ලංඝනය කර ඇති අයගේ ප්‍රජා අයිතිය හවුසි කිරීමට යටත් කළ යුතු බැවින් ඒ පිළිබඳ නිර්දේශ ලබා දීම අදාළ කොමිසමට පැවරී ඇති බවයි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ, ආර් සම්බන්ධන්, චම්පික රණවක, රවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක, එම්.ඒ. සුමන්තිරන් හා මංගල සමරවීර යන අයගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අදාළ කොමිසමෙන් සලකා බලා ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට හෝ දඬුවම් දීමට අදාළ නිර්දේශ ලබා දීමට නියමිතයි. මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා පත් කර තිබෙනවා. සෙසු සමාජිකින් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේමා කුමුදුනී වික්‍රමසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ යන අයයි. එම කොමිසමේ වාර්තාව මාස 3ක් ඇතුළත ලබා දිය යුතු අතර කොමිසමට අවශ්‍ය නම් එහි කටයුතු අප්‍රසිද්ධියේ සිදු කිරීමටත් කොමිසමට බලය පවරා තිබෙනවා. දින 3ක් තුල COVID-19 ආසාදිත මරණ 23ක් මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 313ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම COVID-19 දෙවැනි රැල්ලේ මාසයක් තුල වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාවත් මේ මාසය තුලදී වාර්තා වුණා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 19994 දෙනෙකු මේ වසරේ පළමු මාසය තුල හඳුනාගෙන තිබෙනවා. මෙම මාසය තුල වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 109ක්. එම සංඛ්‍යාව දැක්ුණේ COVID-19 දෙවන රැල්ලෙන් මාසයක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් සහ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි. කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වූ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී රෝගීන් 7267 දෙනෙකු වාර්තා වී තිබූ අතර මරණ 7ක් වාර්තා වුණා. නොවැම්බර් මාසය තුල හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 13324ක්. එම මාසය තුල මරණද 98ක් වාර්තා වුණා. දෙසැම්බර් මාසය තුල ආසාදිතයින් 19312 දෙනෙකු වාර්තා වී තිබූ අතර එම මාසය තුල වාර්තා වූ මරණ සංඛ්‍යාව 86ක්. ඒ අනුව සෑම මාසයකදීම රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මාස 3ට සාපේක්ෂව මරණ වාර්තා වීමද ඉහළ ගොස් ඇති අතර පසුගිය මාසයේ වාර්තා වූ මරණවලට වඩා මරණ 23ක් වැඩිපුර මෙම මාසයේදී වාර්තා වී තිබුණා. ඊයේ දිනේදීත් කොවිඩ් ආසාදිත මරණ 8ක් මෙරටින් වාර්තා වුණා. ඔවුන්ගෙන් 5 දෙනෙකුම පිරිමි පුද්ගලින් වන අතර 39 හැවිරිදි කාන්තාවක්ද මරණයට පත් වූවන් අතර වෙනවා. මරණයට පත් වූ සෙසු රෝගීන් අවුරුදු 50 ඉක්ම වූවන්. මෙම මරණ 8ත් සමග දින 3ක් තුල මරණ 23ක් වාර්තා වීමද විශේෂත්වයක්. ඊයේ දිනේදී මෙරටින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 800 සීමාව ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්ුණේ 848ක් ලෙසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 63293ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් ආසාදිතයින් 56277 දෙනෙකු මෙවන විට සුවය ලබා පිටව ගොස් ඇති අතර ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 6703 දෙනෙකු පමණයි. මේ අතර උණ රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හැටින් දික්කොය රෝහලට පැමිණි පාසල් සිසුවියකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. හැටන් හයිලන්ඩ්ස් විද්‍යාලයේ ඉගෙනමු ලැබූ සිසුවියකට එලෙස වෛරසය ආසාදනය වී තිබුණා. එමෙන්ම හැටන් ශ්‍රීපාද ප්‍රාථමික විද්‍යාලයේ දෙවනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ සිසුවෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ අතර වවුනියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් 16 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත්තා.
ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටින සැකකරුවන් පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමෙන් පසුව කරන ලද PCR පරීක්ෂණ වලින් මෙම පොලිස් නිලධාරීන්ට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. නිරෝධායන රීතීන් වලට අදාළ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඊයේ දිනේදී මුහුණු ආවරණ නොපැළඳි ඒ වගේම දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 52ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. එමෙන්ම ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලින්ගේ සංඛ්‍යාව 2905ක් පමණ වෙනවා. තවදුරටත් මෙම මෙහෙයුමේ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. මීට අමතරව විශේෂයෙන්ම හෙට දිනේ සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ මෙහෙයුමෙන් බලාපොරොත්තු වන්නේ නිරෝධායනයට ලක් කර ඇති අය තම නිවෙස්වල නිරන්තරයෙන් සිටින්නේද නිරෝධායන රීති ගරු කරන්නේද යනුවෙන් සොයා බැලීම් මෙහෙයුම මේ අවස්ථාව වන විට ලංකාවේ පවුල් 40000කට ආසන්න 1,22,000ක පමණ පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා නිවෙස්වල එම පරිශ්‍රයන් තුළ යොමු කර තිබෙනවා. නමුත් සිවිල් ඇඳුමින් සැලසුණු පොලිස් නිලධාරීන් වාර්තා කරන ආකාරයට ඔවුන් තම නිවෙස්වලින් සමහරෙක් පිටව යන බවට වාර්තා වෙනවා. එය නිරෝධායන රීතීන් යටතේ වරදක් වෙනවා. ඒ අයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා මේ රෝගය පාලනය කිරීමට. ඒ නිසා හෙට දිනේ සිට ලංකාව පුරා එවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලබනවා. ඇස්ට්‍රාසෙනෙකා එන්නතට යුරෝපා සංගමේ අනුමැතිය ලබා දීම ප්‍රමාද වීමට හේතු වූයේ අත්වැරද්දක් නිසා බව යුරෝපා කොමිසම පවසනවා. මේ අතර ඇමරිකාවේ මුඛාවරණ පැළඳීම අනිවාර්ය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද දිනේදී ජනාධිපතිවරයාට භාර දීමට නියමිත බවට වාර්තා වනවා. ඊට අදාළ මුද්‍රණ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා දිවයිනේ දේවස්ථාන 3ක් ඇතුළු ස්ථාන 8කදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 260කට පමණ දිවි අහිමි වූ අතර තවත් 500ක පමණ පිරිසක් තුවාල ලැබුවා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් ස්ථාපිත කළේ 2019 වසරේ සැප්තැම්බර් මාස 20 වෙනිදායි. කොමිසමේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා කටයුතු කළා. එහි සෙසු සමාජිකින් වූයේ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයක් වන මංගලිකා අධිකාරී යන මහත්ම මහත්මීන්. කොමිසමේ සාක්ෂි විමසීම පසුගිය 27 වෙනිදා නිල වශයෙන් අවසන් වුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සාක්ෂි ලබා දීමෙන් අනතුරුවයි. මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහතුරුන්ද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. කොමිසම වසර එකමාරකට ආසන්න කාලයක් සාක්ෂිකරුවන් 457 දෙනෙකුගෙන් ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි විමසුවා. මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ආසන්න වශයෙන් පිටු ලක්ෂයකින් පමණ සමන්විත වන බව වාර්තා වන අතර එය මුද්‍රණයට මිලියන 10ක පමණ මුදලක් වැය වනු ඇති බවට වාර්තා වනවා. අවසන් වාර්තාව මේ වන විටත් මුද්‍රණය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. පාක්ෂිකයන්ගේ බිඳුණු විශ්වාසය යළිත් ගොඩනගාගෙන එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතකට රැගෙන යාමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. මුලාව පරදමු, එක් වී නැගිටමු, රට හදන ජනතා බලවේගය එක්සත් ජාතික පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රතිසංවිධාන වැඩසටහන හා එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. තමුන්නාන්සේලාගේ වේදනාව අපිට හොඳට අඳුරනවා. අපේ පක්ෂයෙන් වැරදි වුණා. ඒක අපි පිළිගන්නට ඕනේ. පාක්ෂිකයන්ගේ විශ්වාසය බිඳුණා. ඉතින් අපේ වැරදුණු තැන් ටික අපි බලලා අපේ පාක්ෂිකයන්ගේ ආපහු විශ්වාසය ගොඩනගාගෙන මේ පක්ෂය ඉදිරියට ගෙනියන්නට ඕනේ වෙන්නේ. පහුගිය මහමැතිවරණයේදී මම දන්නවා අපේ පාක්ෂිකයන් ලක්ෂ ගාණක් ඇත්තෙන්ම ඡන්ද දාන්න ගියේ නැහැ. සමහර කණ්ඩායමක් තරහට සමගි ජන බලවේගයට ගිහිලා ඡන්ද දානවා. අනිත් කට්ටිය නිශ්ශබ්දව මේක වැඩක් නැහැ. මේ පක්ෂය තුල ගහ ගන්නවා විතරයි. පාක්ෂිකයන් දිහා බලන්නේ නැහැ කියලා කලකිරීමෙන් ඡන්ද දාන්න කියන්නේ. ඡන්ද දාපු නැති පාක්ෂිකයන් අපිට කියන්නේ අනගාටුයි. එතෙන්ම අපිට ඇඬෙනවා. ඒ මහමැතිවරණේ අපි ඡන්දයක් දැම්මේ නැහැ. නමුත් දැන් අපිට අවශ්‍ය වෙලා තියෙනවා පක්ෂය ආපහු නැගිටවන්න කියලා. එහෙනම් ඒ ඉල්ලීමට අපි අහුම්කම් දෙන්නට අවශ්‍යයි. ඔබට කිව්වත් කොහොම හරි 112ක් හදලා දෙන්න. අපි ඔක්කොම එකතු වෙන්න ඕන. කවුරුත් ඈත් වෙන්න බෑ. එක්සත් ජාතික පක්ෂය නැති කරේ කවුද? එක්සත් ජාතික පක්ෂයමයි. කල්ලි හදපු කණ්ඩායම් හදපු සෑම අවස්ථාවක
වගම එක්සත් ජාතික පක්ෂය විනාශ වෙලා තියෙනවා. අපි 23 24 වෙනකොට නැවත එක්සත් ජාතික පක්ෂය බලයට ගන්නවා කියලා මම ඔබට මතක් කරන්න කැමතියි මිත්‍රෝ. අද සියලුම නඩු වලින් කට්ටිය නිදොස් කර නිදහස් වෙනවා. නීතිපතිතුමාත් අල්ලස් කොමිසමත් අද අසරණ වෙලා බලාගෙන ඉන්නවා. පොලිසියට කර කියා ගන්න දෙයක් නැත්නම් දැන් පොලිසිය පත් වෙලා ඉවරයි. මේකයි රාජ්‍ය යාන්ත්‍රණයේ තත්ත්වය. මේ මන්නාරංගිල්ල තුලම් විදුලි බලාගාරය විවෘත කරනකොට මහින්ද රාජපක්ෂ අපි හදලා තියෙන්නේ. හරි ටයර් කම්මල හදනකොට තෙල්ලන් ටයර් ගෙනල්ලා කරකෙව්ව රෝහිතලා පාර්ලිමේන්තුවේ. දැන් ඒක විවෘත කරන්න යනකොට දැන් ඒක හොඳයි රාජපක්ෂලාට ගිහිල්ලා විවෘත කරන්න. ඉතින් අපි කරපු වගේ හොඳ කොටස ඒගොල්ලෝ භුක්ති විඳින්නේ. ඒගොල්ලෝ ඒකේ ලකුණු දාගන්න කතා පවත්වපත් ඉන්නවා. අදාළේම 2:59ට පමණ වලපනේ රිදිමාලියත් ආශ්‍රිතව භූචලනයක් සිදු වී තිබෙනවා. එය රිච්ටර් මාපක ඒකක 2ක් ලෙස සටහන්ව ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා ප්‍රකාශ කළේ. වලපනේ ප්‍රදේශයේ ආශ්‍රිතව ඉකුත් 21 වනදාද සුළු භූචලනයක් සිදු වුණා. ඒ දැක්ුණේ රිච්ටර් මාපක ඒකකයේ 1.8ක් ලෙසයි. අද වාර්තා වූ භූචලනය රිච්ටර් මාපකයේ ඒකක 2ක් ලෙස සටහන් වී තිබෙනවා. මෙම භූකම්පනය අනුරාධපුර මහකණදරාව මහනුවර පල්ලකැලේ මාතර කෝංගල හා අම්පාර බුද්ධංගල යන ප්‍රදේශවල පිහිටි භූකම්පන මාපකවල සටහන් වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළා. මෙම අවුරුද්දේම ජනවාරි 21 වෙනිදා සිදු වුණ ආකාරයෙන්ම භූකම්පන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. වල්ලපනේ රිදිමාලියත් කිරිය කියන ප්‍රදේශයට බලපාන පරිදි මේ පිළිබඳව අපේ විද්‍යාත් කමිටුවේ මහාචාර්යවරුන්ගේ විමසීමක් කළාම කිව්වේ මේ රෙජිනාසා අයිලන්ඩ් කියන භූතල කර දෙක පිටලා තියෙන ප්‍රදේශය නිසා මෙවැනි සිදුවීම් වෙනවා. මේකත් එවැනි දෙයක් වෙන්නත් පුළුවන්. කොහොමවත් මේ පිළිබඳව කරුණාකාරණ අධ්‍යයනය කරන්න අපි මේ සතියේ ක්‍රියාමාර්ග ගන්නවා. මේන් කිසිම අවධානමක් දැනට නැහැ කියන එක තමයි එතුමන්ලා සඳහන් කරේ. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් වෙතටයි අවධානය. ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නත ඊයේ දිනේදී මෙරට 32539 දෙනෙකුට එන්නත් කළ බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඒ අනුව මෙරට තුල COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දී ඇති මුළු පුද්ගලයන් සංඛ්‍යාව 37825ක්. COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමේ වැඩසටහන අද 3 වන දිනටත් ක්‍රියාත්මකයි. ඒ අනුව අද දිනේත් ප්‍රමුඛතාව මත සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සමාජිකින් වෙත එම එන්නත් කිරීමේ වැඩසටහන සිදු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 10කදී එන්නත් කරන කටයුතු ආරම්භ වූ අතර ඊයේ සෙසු ප්‍රදේශවල එන්නත් කරන කටයුතු ආරම්භ වුණා. ඊයේ පමණක් 32539 දෙනෙකුට එන්නත ලබා දුන් බවයි වසංගත රෝග විද්‍යාංශය නිවේදනය කළේ. මෙරට එන්නත් කරන වැඩසටහන ආරම්භ කළ මුල් දිනේදී මුල්පෙළ සෞඛ්‍ය සේවකින් සහ ආරක්ෂක අංශ සමාජිකයින් ඇතුළු 5286 දෙනෙකුට එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ සමත් වුණා. ඒ අනුව දින දෙකකදී එන්නත ලබා දුන් මුළු සංඛ්‍යාව 37825ක්. මේ අතර පොලිසිය සමාජිකයින් සඳහා COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමේ වැඩසටහන අද නාරාහෙන් පිට පොලිස් රෝහලේදී ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. ඒ අඛණ්ඩව සිදු වෙනවා. ඊළඟ අඟහරුවාදා දිනේදී එනම් දෙවෙනිදා කුණ්ඩසාල පොලිස් රෝහලේ සේවය කරන සෞඛ්‍ය සේවකීන් 169 දෙනෙක් සඳහා මේ එන්නත ලබා දීමට නියමිතව තිබෙනවා. ඉන් පසුව අපිට ලැබෙන අනිකුත් එන්නත් ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාවේ සිටින සියලුම පොලිස් නිලධාරීන්ට ඒ වගේම කොවිඩ් වසංගතයේ මැඩලීමට ක්ෂේත්‍රයේ කටයුතු කරන සියලු පොලිස් නිලධාරීන්ට ඒ එන්නත ලබා දීමට නියමිතව තිබෙනවා. ශේෂ්ත්‍ර චාරිකාවක් අතරතුර වලවේගඟේ දියනෑමට ගොස් සිටියේදී පාසල් සිසුවියක් දියගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ බලංගොඩ තැන්න ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ශිෂ්‍යාවක්. පසුගියදා බලංගොඩ තැන්න විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබමින් සිටි නිරෝෂිකා කුමාරී ශිෂ්‍යාවත් තවත් සිසුන් 12 දෙනෙක් සහ ගුරුවරියක් බලංගොඩ කල්තොට වලවේගඟ ආශ්‍රිතව ශේෂ්ත්‍ර පුහුණු චාරිකාවක නිරත වී තිබෙනවා. එම ශේෂ්ත්‍ර චාරිකාව අවසානයේදී ඔවුන් වලවේගඟේ කල්තොට බටකොළැල්ල ප්‍රදේශයේදී දියනෑමට එක් වී තිබෙනවා. දියනාමින් සිටියදී නිරෝෂිකා ශිෂ්‍යාව වලවේගඟේ අඩි 15ක් පමණ ගැඹුරු වලකට වැටි දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඇයව ගොඩටගෙන කල්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා බලංගොඩ මූලික රෝහලට රැගෙන යන අතරතුර ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිසුවිය දිය ගිලීමට සුළු මොහොතකට පෙර ලබාගත් ඡායාරූප සහ වීඩියෝ දර්ශනයි මේ.
73 වන ජාතික නිදහස් දින උළෙල වෙනුවෙන් වූ පෙර පුහුණුවීම් කටයුතු අදත් ක්‍රියාත්මක වුණා. මේ පෙර පුහුණු ලබන 3 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්ද කොළඹ නිදහස් චතුරාශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ දිනේදී ආරම්භ කෙරුණා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පෙබරවාරි 4 වෙනිදාට යෙදෙන 73 වෙනි අභිමානවත් නිදහස් දින උළෙල මෙවර පැවැත්වෙන්නේ කොළඹ 7 නිදහස් චතුරාශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්. ඒ සඳහා වූ පෙර පුහුණුවීම් කටයුතු ආරම්භ කෙරුණේ මෙලෙසින්. යනු උදෑසන 6 සිට දහවල් 1 දක්වා කාලය තුල නිදහස් චතුරාශ්‍රය සහ ඒ අවට මාර්ගවල වාහන ගමනාගමනයේ සීමා වෙනවා. ඒ වගේම නිදහස් දිනේදී උදෑසන 4 සිට දහවල් 1 දක්වා කාලය තුල වාහන ගමනාගමනය නිදහස් චතුරාශ්‍රය සහ ඒ අවට මාර්ගවල සීමා වෙනවා. අදාළ මංසන්දිවල රථවාහන රාජකාරී කරන පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා. මීට අමතරව අදාළ පුවරු ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ උපදෙස් අනුව විකල්ප මාර්ග තෝරා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් ගාලු පාරේ කොටුව පිටකොටුව දෙසට පැමිණෙන වාහන, ඒ වගේම ලෝලෙවල් පාර, කොළඹ පරණ පාර, නුවර පාර, කටුනායක අධිවේගී මාර්ගය, මීගමු පාර දෙසින් කොටුව පිටකොටුව දෙසට පැමිණෙන වාහන කිසිම බාධාවකින් තොරව සුපුරුදු පරිදි ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. බොරැල්ල දෙස සිට හෝටන් පෙදෙස හරහා නෙළුම් පොකුණ වටරවුම දෙසට ගමන් කරන වාහන විජේරාම මාවතෙන් දකුණට හරවා වොට් පෙදෙසට ගමන් කර වොට් පෙදෙස ඔස්සේ ඇස්වාට්ටුව හන්දියට පැමිණ එතැනින් ඩීන්ස් පාර, යුනියන් පෙදෙස හෝ ඩාලි පාර ඔස්සේ කොටුව පිටකොටුව වෙත ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම හයිලෙවල් පාරෙන් ගමන් කරන මගී ප්‍රවාහන සේවා බස් රථ තුම්මුල්ල හන්දිය, තර්ස්ටන් පාර, මල් පාර, පිත්තල හන්දිය ඔස්සේ කොටුව පිටකොටුව දෙසට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. පෙරාමින් අනතුරු යාලිත් අවධානය දේශීය පුවත් වෙත. ස්වර්ණවාහිනී ස්වර්ණශ්‍රී සත්කාර මෙහෙවර මීට දින කිහිපයකට පෙර මාතලේ දිස්ත්‍රික් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළා. ඩෙටෝල් ආයතනය සමග අත්වැල් බැඳගත් ස්වර්ණවාහිනිය අදත් එම මෙහෙවරෙහි නිරත වුණා. ස්වර්ණවාහිනී ස්වර්ණශ්‍රී සත්කාර කණ්ඩායම අද උදෑසන මාතලේ මුත්තුමාරි අම්මාන් කෝවිල වෙත පැමිණියා. පිරිසුදු දෑතින් පිරිසුදු රටක් හදමු යන තේමාව පෙරදැඩිව ක්‍රියාත්මක ස්වර්ණශ්‍රී සත්කාර වැඩසටහන පසුව ළඟා වුණේ දරුවන් වෙනුවෙන් අපකැපවී කටයුතු කරන තවත් සුවිශේෂී පිරිසක් රාජකාරියේ නිරත මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලයටයි. මාතලේ කලාපයේ තියෙන පාසල් 122ම විවෘතව පවතිනවා. පාසලේ සනීපාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් නිරන්තරයෙන් කලාප අධ්‍යාපන කාර්යාලය මණ්ඩලය සහ විදුහල්පතිවරුන් ඇතුළු ගුරු මණ්ඩලයේ සියලු දෙනාම වෙහෙසී කටයුතු කරන මොහොතක තමයි ඔබතුමන්ලා මේ සත්කාරය සඳහා දායක වෙන්නේ. මේ සඳහා බොහොමත්ම ස්තුතියි කියනවා ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයට මාධ්‍ය අනුග්‍රහය ලබා දීම ගැන වගේම ඩෙටෝල් ආයතනයට සනීපාරක්ෂක කටයුතු පවත්වා ගැනීම සඳහා ඔවුන් දුන්න අනධිබවනීය සහයෝගය වෙනුවෙන් අද මේ කලාප කාර්යාලය විසි බීජහරණය කරා සේම හෙට දවසේ තවත් රාජ්‍ය ආයතනයකට හෝ පාසලකට අපි එනවා මෙවන් ආකාරයට ඩෙටෝල් ආයතනය සමග අත්වැල් බැඳගෙන ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහනත් එක්ක. නිසි මිලක් නොලැබීම හේතුවෙන් තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් දඹුල්ලේ ඉඟුරු සහ ඉන්නල ගොවීන් දැඩි දුෂ්කරතාවයකට පත් වී සිටිනවා. ඔවුන් පවසන්නේ එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක වුවද තම අස්වැන්නට මිලක් නොමැතිවීම හේතුවෙන් නිෂ්පාදන වියදම පවා පියවා ගත නොහැකි තත්වයකට තමන් පත්ව ඇති බවයි. ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ ගොවීන් ඉන්නල සහ ඉඟුරු වගාව විශාල වශයෙන් සිදු කරන අතර මේ දිනවල අස්වැන්න නෙලීමේ කටයුතු සිදුවනවා. අක්කර ගණනාවක ඉන්නල වගාවෙන් මෙවර සරු අස්වැන්නක් ලැබී තිබුණද ඊට නිසි මිලක් නොමැති බව ගොවීන් පවසනවා. ඉඩක් හරියට නෑනේ. ඒ කියන්නේ මේකට මහන්සි වැඩි. මහන්සියෝ පොළොව සකස් කරගන්න පොහොර දාන්න ඕනේ. ඒවා පඩි කුලෙන් බලන මදි. කඩන්න එහෙම සෑහෙන වියදමක් යනවා. වියදමක් යනවා. විකුණ ගන්න බෑනේ මේ රටල ඉන්නල්. දැන් ඊයේ දඹුල්ල මාකට් එකට අරගෙන ගියා රුපියල් 20යි 40යි. කොහොමත් මේ කොරෝනා ප්‍රශ්නේ හින්දාද මොකද්ද කියන එක හිතා ගන්න බෑ. අපි ගිය සැරේ දුන්නේ 130යි 40යි 50යි. ඊයේ ගමන් මේ හරි ශනිකව විකුණන්න පුළුවන් උණු කැවුම් විකුණනවා වගේ තත්ත්වයක් තිබුණා. හොඳ ඉල්ලුමක් තිබුණා. මේ අවුරුද්දේ විකුණන්නම බෑ. පෙළක් දවසට අරගෙන ගියේ ඒවා දවස් 2 3 අරයි යනවා ගෙනිනවා. ඊට පස්සේ තමයි දාලා නිකන් හිටියේ.
ප්‍රදේශයේ ගොවීන්ගේ අනෙක් ප්‍රධාන වගාව වී ඇත්තේ ඉඟුරු වගාවයි. එමගින්ද සැලකිය යුතු අස්වැන්නක් ලැබමින් පැවතියද වෙළඳපොළෙහි මිල පවතින්නේ ඉතා පහළ අගයකයි. නිෂ්පාදන වේදම පවා ලබාගත නොහැකිවීම හේතුවෙන් ප්‍රදේශයේ බොහෝ වගාපිම් අස්වැන්න නෙලා නොගෙන අතහැර දමා ඇති ආකාරයද දක්නට ලැබෙනවා. ඉඟුරු නම් දැන් අස්වැන්න නෙලන්න පුළුවන් මිලක් නැහැ අලවි වෙන්නේ. ඉඟුරු රුපියල් 140ට විතර වගේ යනවා. දම්බුල්ල මාකට් එකේ එහෙම මිලක් තිබුණාට ගිහිල්ලා අලවි කරන්න බෑ. කිලෝ 10ක් විකුණන්න දවස් ගාණක් යන්න වෙනවා. ඒ නිසා ගලවන්න නැතුව තියෙන්නේ දැන්. ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම අස්වැන්නට නිසි මිලක් ලබාගත හැකි වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙසයි. මේක බලන් ඉන්න කේ හරි ඉන්නවා නම් ඔයාට ඉඟුරු කොච්චරක් දෙන්න පුළුවන්? අපිට කිලෝ ලක්ෂයක් විතර දෙන්න පුළුවන් මට. ඉන්න කිලෝ 70000ක් විතර වගේ දෙන්න පුළුවන්. පසුගියදා පානදුර ප්‍රදේශයේ සිදු වෙඩිතැබීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු සමග සමීප සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදී සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරක් අනුව කේරළ ගංජා ජාවාරමේ නිරත පුද්ගලයෙකු මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. එහිදී ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 570ක් සොයාගෙන ඇති අතර පසුව අනාවරණය වී ඇත්තේ මොහු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු බවයි. සිදු කළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ අදාළ සැකකරු පසුගියදා පානදුර ප්‍රදේශයේ සිදු කළ වෙඩිතැබීමේ ප්‍රධාන සැකකරු වූ සලිඳු නැමැත්තා සහ මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ අංජු සමගද සමීප සම්බන්ධතා පවත්වා ඇති පුද්ගලයෙකු වන බවයි. ඊට අමතරව 2014 වර්ෂයේදී රත්මලාන රාවතාවත්ත ප්‍රදේශයේදී පුද්ගලින් කිහිප දෙනෙකුට තියුණු ආයුධ වලින් පහර දී මනුෂ්‍ය ඝාතනයක්ද සිදු කර තිබෙනවා. ඊට අදාළ නඩු කටයුතුද තවදුරටත් විභාග වෙමින් පවතින බවයි පොලිසිය පවසන්නේ. මෙලෙස අත්අඩංගුවටගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරටුව පොලිස් ස්ථානය වෙත බහර දී තිබෙනවා. මේ අතර පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදාගත් යතුරු පැදිය පානදුර ඌරකඩුව තොටුපළේ ගිල්වා තිබීදී සොයා ගැනීමට පොලිසිය ඊයේ සමත් වුණා. පසුගිය 25 වෙනිදා උදෑසන පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝධ රථයක ගමන්ගත් පිරිසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා තිබුණා. මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ මද්‍රව්‍ය ජාවාරම් මත ඇති වූ මුදල් ආරවුලක් හේතුවෙන්. අදාළ ඝාතනයට යොදාගත් ගිනි අවියද මීට පෙර සොයා ගැනුණා. මේ අතර කතරගම පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් යාල ජාතික වනෝද්‍යානයේ ගල්ගේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජාහෙන් දෙකක් වටලා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබා දුන් තොරතුරකට අනුවයි. අප වාර්තාකරු සඳහන් කළේ අක්කර 2කට වැඩි භූමි ප්‍රමාණයක ජාවාරම්කරුවන් ගංජා වගා කර ඇති බවයි. මේ අතර ඇල්පිටිය ඌරගස්මන් හන්දියේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත කිරිමැටියාව ප්‍රදේශයේදී 39 හැවිරිදි පුද්ගලයෙකු සතුව තිබී රුසියාවේ නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා. මේ පුද්ගලයා ප්‍රදේශීය ගැටුම් රැසකට සම්බන්ධ බවයි අනාවරණය වී ඇත්තේ. මේ අතර ඊයේ දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ සෝදිසි මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කෙරුණා. මේ මහනුවර තැන්නෙකුඹුර මන්සන්දියේදී එම සෝදිසි කිරීම සිදු කෙරුණු ආකාරය. ත්‍රිකුණාමලය මට්කෝ මන්සන්දිය කේන්ද්‍ර කර ගනිමින්ද පොලිස් සෝදිසි කිරීම ක්‍රියාත්මක කළා. දැන් විදෙස් පුවත්. නව කෘෂිකාර්මික පනතට එරෙහිව ඉන්දියාවේ ක්‍රියාත්මක විරෝධතා පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත් වී තිබෙනවා. මේ නිසා නවදිල්ලි අගනුවරාවට ප්‍රදේශ කිහිපයක අන්තර්ජාල සේවා පහසුකම් අවහිර කිරීමටද පියවරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මාස ගණනාවක් මුළුල්ලේ නව කෘෂිකාර්මික පනතට එරෙහිව ඉන්දියාවේ ක්‍රියාත්මක ගොවි විරෝධතා මේ වන විට ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබෙනවා. ටැක්ටර් රථවලින් නවදිල්ලි නුවරට පෙළපාලි පැමිණි ගොවීන් සිය විරෝධය මෙලෙස පළ කළා. ආරක්ෂකංශ හා විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් වලින් විරෝධතාකරුවෙක් මිය ගොස් පොලිස් නිලධාරියෙක්ද තුවාල ලබා ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ගොවින්ගේ අඛණ්ඩ විරෝධතාවය මෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය වෙනුවෙන්ද නවදිල්ලි අගනුවර අවට ප්‍රදේශ කිහිපයක අන්තර්ජාල පහසුකම්ද අත්හිටුවා තිබෙනවා.
ලබන මාර්තු 31 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තනි භාවිත සහ කෙටිකාලීන භාවිත ප්ලාස්ටික් භාවිතය තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ සමගින් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. පින්නවල දෙහිවල සහ රිදීගම සත්වෝද්‍යාන හෙට සිට සීමිත කොන්දේසි යටතේ විවෘත කරන බව වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පින්නවල සත්වෝද්‍යානයේ සහ අලියනහතාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. සතුන් ළඟට යන්න බෑ, සතුන් එක්ක ක්‍රියාකාරකම් කරන්න බෑ, දුරින් ඉඳලා නිරීක්ෂණය කරන්න බලන්න නරඹන්න විඳින්න පුළුවන්. හැබැයි ළඟට යන්න පුළුවන් කමක් නැහැ. මොකද කොරෝනා කියන අපට අත්දැකීම් තියෙන එකක් නෙමෙයි. සතුන්ට කොහොම වැළඳිනවද? ඒකේ ප්‍රතිචාර කොහොමද කියලා අපි දන්නේ. බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලියල උඩුවර ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් එම රථයේ ගමන්ගත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබුවන් බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇති අතර මේ පිළිබඳව හාලියල පොලිසිය පරීක්ෂණ පවත්වනවා. හොරණ මිල්ලාව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත බන්ධනාගාරයට විරෝධය පළ කරමින් අද එම ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධතාවය නිරත වුණා. මේ මිල්ලාව ජනතාව දේශපාලන පාඨපක්ෂ ભેදකින් තොරව මහා ජනතාවගේ ගැටලුවක් විදියට සියලු දෙනා මෙතනට එකතු වෙලා ඉන්නේ. හොරණට මිල්ලාවට නොගැලපෙන දෙයක් අද මේ රජය කරන්න හදනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ලොක්කන්ගේ අදහස් නෙමෙයි යෝනේ. ජනතාවගේ අදහස් තේරුම් අරගෙන අපේ රජයට ඉල්ලා සිටින මේ බන්ධනාගාරය මේ බස්නාහිර පළාතෙන් මෙහාට අරගෙන යන්න කියන ඉල්ලීම අපි කරන්නේ. ඒ සමගින් සමුගන්නටයි මේ සූදානම. ලයිව් ඇට් 8 SMS සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.live@8.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට සුබ දවසක්. විලාසිතාවකට